ආරක්ෂාව හා සෞඛ්‍ය තහවුරු වැඩ පරිසරයක් ගොඩනගයි කියන පාඩම තමයි අපි දැන් මේ වෙනකොට කරගෙන ඉන්නේ. මේකේ අද අවසාන කොටස තමයි කතා කරන්න තියෙන්නේ. නමුත් ආරම්භයක් විදියට දැන් අපි සති කිහිපයකින් හම්බ වුණෙත් නැහැ. ඒ හින්දා අපි ආරම්භය ගැනීම නිසා පොඩ්ඩක් මේ පාඩම මතක් කරගෙන මෙතෙන්ට යමු. පාඩම් කොටස සමහර දේවල් අමතක වෙන්න ඉඩ තියෙනවා. මේක සමහර කෙනෙකුට ගොඩක් වෙලාවට අද අලුතෙන් ඉගෙන ගන්න කොටසක්. ඉතින් ඒ හින්දා අපි පොඩි පටන් ගැනීමක් අරගෙන අපි පාඩමට පිවිසෙමු. අපි අවසන් වෙලා තියෙන තැනට පොඩි මතක් කිරීමක් විදියට මම මේක පොඩ්ඩක් මතක් කරගෙන යනවා. මුලින් ඉඳන්ම හැඳින්වීමක් විදියට ගත්තා. අපි එදිනදා ජීවිතේ විවිධ ක්‍රියාකාරකම් කරනවා. ඒ විවිධ ක්‍රියාකාරකම් වලදී අපිට ආරක්ෂාව ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතු වෙනවා. උදාහරණයක් විදියට පාරේ ඇවිදිනවද, ගස් නගිනවද, බයිසිකල් පදිනවද, පීනනවද, නිදා ගන්නවද, ලියනවද, ඔය ඕනෑම කාරණයකදී අපිට ආරක්ෂාව ගැන දෙවරක් හිතන්න වෙනවා. නමුත් අපි එදිනදා කටයුතු වලදී මේ කියන කාරණාවලට අපිට දෙමාපියන්ගේ, සහෝදරයින්ගේ, ඥාතීන්ගේ, ගුරුවරුන්ගේ, වැඩිහිටියන්ගේ අවවාද උපදෙස් ලබා දීලා ඒ කට්ටිය අපි නිවැරදි කිරීම වලට කරන නිසා අපි පුරුදු වෙලා ඉන්නවා ආරක්ෂාකාරීව ඕනෑම කාර්යයක් කරගන්න. ඉතින් ඒ කාරණාව අපි ආරම්භයේදී හඳුනාගත්තා. ඒ කියන්නේ ඕනෑම තැනක අනාරක්ෂිතයි කියන කතාව. ඊට පස්සේ මම කතා කරා අපි තාක්ෂණ වේදේ ඉගෙන ගන්න දරුවෝ විදිහට, ශිෂ්‍යයෝ විදිහට අනාගතයේ කවදා හරි වැඩබිම් පරිසරයක තමයි අපි වැඩ කරන්න වෙන්නේ. එදිනදා ජීවිතයේ පරිසරයට වඩා බොහෝ වෙනස් මේ වැඩබිම් පරිසරය. එතකොට මේ වැඩබිම් පරිසරයකදී අපිට විවිධ වෙච්ච ක්‍රියාකාරකම් කරන්න තියෙනවා. ඒ සේරම අපිට ආධුනිකයි. ඒ හින්දා අපිට මඟ පෙන්වන්න එතන දෙමාපියෝ, නෑදෑයෝ, වැඩිහිටියෝ එහෙම කෙනෙක් නැති වෙන්න ඉඩ තියෙනවා. එහෙම අවස්ථා අපිට මුණ ගැහුනොත් ඒ හැමතැනක්ම ආරක්ෂාව ගොඩාක් අවම වන තැන් වෙනවා. ඉතින් ඒ හින්දා එහෙම පරිසරයක් ගැන අපි කතා කරා. ඊට පස්සේ අපි ඒ වගේ වැඩබිම් පරිසරයකට යනකොට එහෙම අවදානම් තියෙන තැප්තු තියෙනවා නම් ඒ ආයතනයේ ප්‍රධානියා විසින් මේ අවදානම් තියෙන තැන් එහෙම නැත්නම් ඒවා අවම කරලා සේවකීන්ට යහපත් වැඩ පරිසරයක් ඇති කරලා දෙන්න ඕනේ. ඒක ඒ සේව්‍ය පක්ෂයේ වගකීම් වෙනවා. මොනවද වගකීම් කියන එක අඳුනගන්න. එතකොට සේව්‍ය පක්ෂයෙන් එහෙම වගකීම් ඉටු කරලා දෙනවා නම් අපි රාජකාරියට යන සේවකයෝ නම් එම ස්ථානීය වැඩබිම් පරිසරයේ සේවකයෝ වන අපිටත් ලොකු වගකීමක් තියෙනවා. ඒ වගකීම් මොනවද කියන කාරණාව අපි අඳුනාගෙන ඊට පස්සේ මේ විදියට සේවකයොත් සේව්‍යොත් කියන දෙගොල්ලොම එකම විදියට වගකීම් සහිතව තම රාජකාරිය නිරත වෙනවා නම් ඒ වැඩබිම් පරිසරය ගොඩාක් ආරක්ෂාකාරී වැඩබිම් පරිසරයක් වෙනවා. ඒක නිසා වැඩබිම් පරිසරයට ඒ පරිසරයේ වැඩ කරන සේවකයින්ට, ආයතනයේට, ආයතන ප්‍රධානීන්ට, සමාජයට, රටටම එකතකට ගත්තාම මොකද වෙන්නේ? ඒකෙන් විශාල වාසිදායක තත්ත්ව ඇති වෙනවා. මොනවද මේ වාසිදායක තත්ත්ව කියන එක අපි කතා කරා. ඒ විදිහට තමයි අපි ප්‍රවේශයක් ගත්තේ මේ කර්මාන්ත ආරක්ෂාව කියන පාඩමට. ඊට පස්සේ අපි කතා කරා උවදුර කියන එක. උවදුරක් හඳුනාගන්නේ කොහොමද? උවදුරක් කියන එක අපි කිව්වා අපි එකට නිර්වචනයක් සරලව කිව්වොත් ජීවිතයට, සෞඛ්‍යයට, දීපලකට හෝ පරිසරයකට. ජීවිතයට, සෞඛ්‍යයට, දීපලකට හෝ පරිසරයකට. තර්ජනය විය හැකි ඕනෑම තත්ත්වයක්. මේක අනතුරක් එක්ක දාගන්න එපා වර්ධියට හැමතිස්සෙම මම කියනවා. අනතුරක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. හරිද? මේ කතා කරන්නේ උවදුර කියන එක. හරිද? අපි කතා කරන්නේ රිස්ක් කියලා, හැසාඩ් කියලා. හැසාඩ් එකක් ගැන මේ කතා කරන්නේ. එතකොට ජීවිතයට, සෞඛ්‍යයට, දීපලකට, පරිසරයකට තර්ජනය විය හැකි තත්ත්වයක් තමයි උවදුරක් ලෙස සරලව නිර්වචනය කරන්නේ. මේ උවදුරු කියනවා බොහොම විට තියෙන නිදෝප තත්ත්වේ. යට ගිහිල්ලා තියෙන. මේවා බැරි වෙලාවත් මතු වුණොත්, ක්‍රියාත්මක වුණොත්, භව්‍යතාවයක් ඇති වුණොත් මොකද වෙන්නේ? උවදුර පෙරලෙනවා අවදානමක් බවට. උවදුර අවදානම රිස්ක් එකක් බවට පත් වෙනවා. ඒ කියන්නේ හැසාඩ් එක යම් ක්‍රියාකාරීත්වයක් එක්ක රිස්ක් එකක් බවට පත් වෙනවා. ඉතින් ඒ කාරණාව අපි හඳුනාගෙන තියෙනවා. ඊට පස්සේ මේ වගේ උවදුරු අපිට ඇති වෙන්නේ මොන තත්ත්වවලද?
මොන මොන ස්ථානවලද? ඒක අපි හඳුනාගත්තා. එදිනෙදා කටයුතු වලදී අපිට උවදුරු වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒ වගේම වැඩබිම් පරිසරවලදී අපි කරන ක්‍රියාකාරකම් වලදී විවිධ උවදුරු වලට අපිට මුහුණ පාන්න සිද්ධ වෙනවා කියලා. එතකොට මෙලෙස මේ තියෙන උවදුරු වලින් අපි වැඩි වශයෙන් කතා කරන්නේ කර්මාන්ත ශේෂ්ත්‍රයේදී අපිට ඇති කරන උවදුරු. ඒ උවදුරු අපි වළක්වා ගැනීම සඳහා විවිධ විදිහට කාණ්ඩ කරලා ඉගෙන ගන්නවා. ඒක යටතේ උවදුරු කාණ්ඩ 5ක් තියෙනවා. ඒ තමා භෞතික උවදුරු, ජීව විද්‍යාත්මක උවදුරු, රසායනික උවදුරු, ශ්‍රමතා උවදුරු සහ මනෝවිද්‍යාත්මක උවදුරු. ඊට පස්සේ මම මේ එක එක උවදුරු ඔයාලට වෙන වෙනම පැහැදිලි කරා. මම දැන් ආයේ ඒක පැහැදිලි කරන්න යන්නේ නැහැ. විශේෂයෙන්ම භෞතික උවදුරු කියලා කියන්නේ මොනවාද? ඊට පස්සේ ජීව විද්‍යාත්මක උවදුරු කියන්නේ මොනවාද? ඒ වගේම රසායනික උවදුරු කියලා කියන්නේ මොනවද? ශ්‍රමතා උවදුරු කියලා කියන්නේ මොනවද? සහ මනෝවිද්‍යාත්මක උවදුරු කියන්නේ මොනවද කියන එක වෙන වෙනම සවිස්තරාත්මකව මම ඔයාලට කතා කරා. උදාහරණ පැහැදිලි කිරීම කරලා අවසන් කරා. ඊට පස්සේ මම ඔයාලට පොඩි අභ්‍යාසයක් දුන්නා මගේ මතකයේ විදිහට මේ උවදුරු වර්ග සඳහා උදාහරණ සපයමින් වගුවක් හදන්න කියලා. ඊට පස්සේ මම උවදුරු වැළැක්වීම ගැන කතා කරනවා. උවදුරු වැළැක්වීමට නම් ඉස්සරහාම අපි මේ උවදුරු තියනවාද කියන එක පොඩ්ඩක් සුපරීක්ෂණය කරලා හඳුනගන්න. හඳුනාගත්තට පස්සේ ඒ අවට පරිසරයට උවදුරු ඇතිවීම වළක්වා ගැනීම සඳහා විසඳුම් අපි හොයනවා. ඊට පස්සේ තමා අපිට උවදුරු වැළැක්වීමක් සිදු කරගන්න පුළුවන්. එතකොට එහෙම උවදුරු වැළැක්වීම සඳහා පොදුවේ අපි විවිධ කාර්යයන් කරනවා. සංඥා දානවා, දැනුවත් කරනවා, උවදුරු ගැන නිතර අවධානයෙන් ඉන්නවා, හොඳ යහපත් ගෘහ පාලන පුරුදු ඇති කර ගන්නවා. මේ ආදී විදිහේ රාජකාරී ගොඩ කරනවා අපි උවදුරු වළක්වා ගැනීම සඳහා. හරිද? එතකොට ඒක එක්කෙනෙකුට විතරක් අයිති කාර්යයක් නෙමෙයි. සේවා පරිශ්‍රයේ වැඩ කරන සියලුම දෙනාට අයිති කාර්යයක් වෙනවා උවදුරු අවම කර ගැනීම. උවදුරු ඇතිවීම නොවන තත්වයට වැඩ කටයුතු කරන්න. එහෙම උවදුරු වළක්වා ගන්නවට අපි ඊට පස්සේ කියනවා උවදුරු කළමනාකරණය කර ගන්නවා කියලා. උවදුරු කළමනාකරණය කරගන්න අපිට තියෙනවා ප්‍රධාන පියවර 3ක්. ඒ පියවර 3 තමයි පළමුවෙන්ම අපි උවදුරක්ත කියලා හඳුනා ගන්න ඕනේ. ඊට පස්සේ හඳුනාගත්ත උවදුර අපි තක්සේරු කරන්න ඕන කොච්චර ප්‍රමාණයකටද මේ උවදුර සිද්ධ වෙන්න පුළුවන්. මේක අනතුරක් දක්වා ගමන් කරන්නේ කොහොමද? ඒ පිළිබඳව තක්සේරුවක තියෙනවා. තක්සේරු කළා අනතුරක් නොවෙන්න විදිහට එහෙම නැත්නම් අවදානමක් ඇති නොවන විදිහට අපි ඒක පාලනය කරනවා. හරිද? අන්න එහෙම පාලනය කරනවා කියන මේ කාරණා තුනම එකට ගත්තාම අපි ඒකට කියනවා උවදුරු කළමනාකරණය කියලා. මම විවිධ උදාහරණ අරගෙන ඔයාලට ඒ පිළිබඳව පැහැදිලි කිරීම කරා. ඊට පස්සේ මම කතා කරනවා ඔයාලට සංඥා පිළිබඳව. වැඩබිමක භාවිතා කරන සංඥා තියෙනවා. ඒවත් විවිධාකාරයි. එකක් තියෙනවා එක වර්ගයක් ආරක්ෂිත සංඥා. හරිද? සේෆ්ටි සයින්. ඊට පස්සේ තව තියෙනවා අවවාදාත්මක සංඥා. warning sign. තවදුරටත් තියෙනවා දැනුවත් කිරීමේ සංඥා. හරිද? විවිධ විදිහට. ඊට පස්සේ ඒ සංඥා අඳුනාගත්තට පස්සේ වැඩබිම් පරිසරයේ වැඩ කරන අපි ඊටාම ආධුනික නම් පළමුවෙන්ම ඔය කියන වැඩබිමේ ගහලා තියෙන සියලුම සංඥා හොඳට අවබෝධ කර ගැනීමේ හැකියාව ඒ අනුව කටයුතු කිරීමේ හැකියාව තිබිය යුතුමයි. ඒ නොවුනොත් අනිවාර්යෙන් අනතුරකට අතවැනීමක් වෙනවා. ඒ වගේම වැඩබිම් පරිසරයේදී අපි තව දැනගත යුතු ප්‍රධානම කාරණාවක් තමයි ආරක්ෂිත ඇඳුම් පැළඳුම් වලින් සැරසීලා වැඩ කටයුතු වල නිරත විය යුතුමයි. කිසිම හේතුවක් නිසා මේ ආරක්ෂිත ඇඳුම් පැළඳුම් ඉවත්ලා අපගේ සුවපහසුව වෙනුවෙන් ඒක ටිකක් අමාරුයි. කෙනෙක් හුරු වෙනකම් ගොඩක් අමාරුයි.
මේවා පාවිච්චි කරන එක ඇඟට බොහොම තෙහෙට්ටුයි, නුහුරුයි. නමුත් කරන්න දෙයක් නැහැ. වැඩබිම් පරිසරයක වැඩ කරනවා නම් අනිවාර්යයෙන්ම අපි ආරක්ෂිත ඇඳුම් පැළඳුම් වලින් සැරසිලාම නිවැරදි ඒ අවශ්‍යතාවයේ අනුවම අපි කටයුතු කළ යුතුයි. එතකොට අපි මේ ආරක්ෂිත ඇඳුම් පැළඳුම් කියලා මොනවද සලකන්නේ? අපි ඒවට කියනවා personal protective equipments කියලා. කෙටියෙන් කියනවා PPE කියලා. ඒක යටතේ හිස්සාවරණ ගැන කතා කරනවා. අත්ආවරණ, ඇස් මුහුණු ආවරණ, සුවසන ආරක්ෂක, ආරක්ෂක සපත්තු, ශ්‍රවණ ආරක්ෂණ, ආරක්ෂිත ඇඳුම්, ආරක්ෂිත පටි මේ ආදී විදිහට. ඔය එක එකක් ගැන වෙන වෙනම නැවත කතා කරනවා. හිස් ආවරණ කියන්නේ මොනවද? හෙල්මට්ස්. හරිද? එතකොට මේ හෙල්මට් ගැන මම ඊට පස්සේ හිස් ආවරණ පාට අණුව පළඳින්නේ කවුද කියන එක මම පැහැදිලි කරා. ඊට පස්සේ අත්ආවරණ ගැන කතා කරා. අත්ආවරණ පැළඳීම සහ අත්ආවරණ වර්ග මොනවද කියන එක මම පැහැදිලි කරා. එක එක කාර්යයන් අනුව අත්ආවරණ වෙනස් වෙනවා. ඒ වගේම ඇස් සහ මූණු ආවරණ ගැන කතා කරා. ඇස් සහ මූණු ආවරණ වල අපි භාවිතා කරන වර්ග මොනවද? එක එක කාර්යයන් සඳහා වෙන වෙනම. ඊට පස්සේ ශ්වසන ආරක්ෂණ. ශ්වසන ආරක්ෂණ උපකරණ මොනවද? ඊට පස්සේ ආරක්ෂිත සපත්තු. ඊට පස්සේ ශ්‍රවණ ආරක්ෂණ. ශ්‍රවණ ආරක්ෂණ යටතේදී මම විශේෂයෙන් මේ කිව්වා විවිධ රාජකාරී අනුව ශබ්ද සීමාවන් පැනවිලා තියෙනවා. ඒ ශබ්ද සීමාවන් වැඩි වෙනකොට අනිවාර්යයෙන් වැඩ කරන වර්කින් හවර්ස් ගන්න අඩු වෙනවා. හරිද? එතකොට ශ්‍රවණ ආරක්ෂණ සමන්හල් වර්ග මොනවද? ආරක්ෂිත ඇඳුම්. ඔය ආදී විදිහට මම PPE ගැන ටිකක් විස්තරාත්මකව ඔයාලට පැහැදිලි කරා. මොකද සමහර තැනක බහුවර්ණ එකක් දෙකක් මේවා වගේ ඇවිල්ලා තියෙනවා නැතුවාම නෙමෙයි. හරි. ඉතින් ඒකට අවස්ථාවක් දෙන්න මම ඔයාලට මේ PPE ගැන එහෙම හැඳින්වීමක් කරලා තියෙනවා. ඊට පස්සේ ගින්න. හරිද? ඊට පස්සේ ගින්න. ඊට පස්සේ ගින්න. ගින්නක් ගැන කතා කරනවා. ගින්නක් කියන්නේ මොකක්ද කියන එක හඳුන්වා දෙනවා. තාපය සහ ආලෝකය පිට කරමින් සිදු කරන ප්‍රතික්‍රියාවක් අපි ගින්නක් කියලා කියනවා. දහනය වන ද්‍රව්‍ය වලට ඔක්සිජන් හා ජීවනාංගය ලැබුණාම තමයි ගින්නක් හටගන්නේ. ඕනෑම වැඩබිම් පරිසරයකට ගියපුවාම පුතාලට ගොඩාක් වෙලාවට දකින්න ලැබෙනවා. ගොඩක් වෙලාවට නෙමෙයි. මේක අනිවාර්යයි. හදිසි අවස්ථාවකදී පිට වෙන මාර්ගය පෙන්වන මේ සයින් එක. මේ ගින්නක් වගේ හදිසි තත්ත්වයක් ඇති වුණොත් අපි අනිවාර්යයෙන් මේ ෆයර් එක්සිට් එක පාවිච්චි කරන්න ඕනේ. මහල් ගොඩනැගිල්ලක් වෙනවා නම් ෆයර් එක්සිට් එකක් විදියට දැන් අපි හිතමු ලිෆ්ට් දාලා තියෙනවා කියලා. ලිෆ්ට් වලින් විතරක් වැඩ කරන්න බෑ. මේ මහල් නිවාසයේ අභ්‍යන්තර තරප්පුව සහ පිට තරප්පුවක් කියලා දෙකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මහල් ගාන වැඩි වෙනකොට ඒක අනිවාර්යයි. මේ සියල්ල දාලා තියෙන ගිනි ආරක්ෂණය සඳහා. හරිද? ඉතින් වැඩබිම් පරිසරයට ගියපුවාම අපි විශේෂයෙන්ම දැන හඳුනාගෙන ඉන්න ඕනේ තැනක් තමයි ෆයර් එක්සිට් එක කොහොමද තියෙන්නේ කියලා. අපි කොහෙටද එක්රැස් වෙන්නේ කියලා. මේ ෆයර් එක්සිට් පොයින්ට් එකක් තියෙනවා වැඩබිම් පරිසරයේ. ගින්නක් ඇති වුණාම අපි ගින්න පැතිරෙනවානේ කියා ඒක බලබලා ඉන්න නෙමෙයි තියෙන්නේ. හැකියක්මන්ට මේ ෆයර් එක්සිට් එකෙන් අයින් වෙන්න. නිකන් අයින් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අනිත් ඒවා දැනුවත් කරගෙන එතන එලාම් තියෙනවා, බසර් තියෙනවා. ඒවා නාද කරලා අපි හැකියක්මනින් අයින් වෙන්න ඕනේ. අපිට ගින්න පිළිබඳව අවබෝධයක් නැත්නම් කිසිම හේතුවක් නිසා එතන තැවෙන්න හොඳ නැහැ. පුළුවන් තරම් ඉක්මනින් ඒ ස්ථානෙන් අයින් වෙලා ආරක්ෂිත ස්ථානයකට යන්න ඕනේ. ඊට පස්සේ ගිනි ආරක්ෂණය සඳහා කර්මාන්තශාලාවල පුරුදු පුහුණු කර පුද්ගලයෝ ඉන්නවා. එතකොට ඒ කට්ටිය තමයි ඒ ගින්නේ නිවීම සඳහා අවශ්‍ය කටයුතු කාරණා සූදානම් කරන්නේ. සාමාන්‍යයෙන් කර්මාන්ත පරිසරයක නම් හැමෝටම වගේ ගොඩක් වෙලාවට ගිනි ආරක්ෂණය පිළිබඳව පොඩි ට්‍රේනින් එකක් දෙනවා වැඩබිම් පරිසරයක් තුළ. ඊට පස්සේ ගින්නක් ඇති වෙන්නම් ගිනි ත්‍රිකෝණය සම්පූර්ණ වෙන්න ඕන. මොකද්ද මේ ගිනි ත්‍රිකෝණය කියලා කියන්නේ?
කීර්ති කෝණයේ තියෙනවා ශීර්ෂ 3ක්. එහෙම නැත්නම් පාද 3ක්. ඒ පාද 3ෙන් නිරූපණය කරනවා කියලා කියනවා. එකක තියෙන්න ඕනේ ගිනි ගන්න දෙයක්. දාහිය ද්‍රව්‍ය කියලා කියනවා. ඒ දේ විතරක් තිබ්බට ගිනි ගන්නේ නැහැ. ඒක යම් උෂ්ණත්වයකට පැමිණෙන්න ඕනේ. ගිනි ගන්නාසුළු උෂ්ණත්වයකට. ඒකට අපි කියනවා ජීවන උෂ්ණත්වය. ජීවන උෂ්ණත්වයක් තිබිලා දාහිය ද්‍රව්‍යයක් තිබ්බා කියලා ගිනි ගන්න නැහැ. දහන පෝෂක වායුව තියෙන්න ඕනේ. අපි උෂ්ම ගන්නවා වගේ ඔක්සිජන් තියෙන්න ඕනේ. ඔක්සිජන් තියෙනවා නම් විතරයි ගිනි ගන්න. එහෙනම් ඔන්න ඔය කියන සංඝටක තුනම සම්බන්ධ වෙන තැනක ගින්නක් හට ගන්නවා. හරිද? එහෙනම් ඒකට අපි ගිනි ත්‍රිකෝණය කියලා කියනවා. ඊට පස්සේ ගින්නක් ඇතිවීමෙන් ගින්නක් ඇතිවීමට කර්මාන්ත වැඩබිම් පරිසරයක තාපය ලැබෙන්න පුළුවන් අවස්ථා ගොඩක් තියෙනවා. කීපයක් මම කතා කරලා තියෙනවා. ඒ වගේම හදිසි ගිනි ගැනීමට හේතු වෙන්න පුළුවන් කාරණා කතා කරලා තියෙනවා. හදිසි ගිනි ගැනීමක් ඇති විය හැකි ස්ථාන ගැන කතා කරලා තියෙනවා. එහෙම හදිසි ගිනි ගැනීමක් සිදු වෙනවා නම් ඊට පස්සේ අපි ඒ ගින්න නිසා ඇති වෙන්න පුළුවන් වෙනත් අහිතකර දේවල් පිට වෙන්න පුළුවන් අහිතකර වායු ඒව ගැන කෙටියෙන් මම හැඳින්වීමක් කරලා තියෙනවා. ඊට පස්සේ මම කතා කරා ගිනි වර්ග. හරිද? එක එක තැන අනුව ගිනි වර්ග වෙනස්. ඒ ගිනි වර්ග කරලා තියෙන්නේ ගිනි නිවීමේ උපකරණ භාවිතයේ පහසුතාව. ගිනි වර්ගය අනුව තමයි අපිට ගිනි නිවීමේ උපකරණේ තෝරා ගන්න පුළුවන්. හරිද? අපි සාමාන්‍යයෙන් type A, type B, type C, type D කියලා වගේ කියනවා. type A කියන්නේ සාමාන්‍යයෙන් සාමාන්‍ය ගිනි. හරිද? type B කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි තෙල් ගිනි. type C කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් විදුලිමය ගිනි. type P කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි ලෝහ ගිනි. ඊට අමතරව තව cooking oil කියලාත් කියනවා. ගෘහාශ්‍රිත වෙන ඒවා. ඉතින් මේ තව types කීපයක් අන්තර්ජාලයෙන් පරීක්ෂා කරොත් ඔයාලට තියෙයි. හරිද? ඉතින් මේ එක එකක් සඳහා පාවිච්චි කරන ගිනි නිවීමේ උපකරණ එකිනෙකට වෙනස්. fire extinguishers කියලා අපි කියනවා ඒවට. ගිනි නිවීමේ උපකරණ. හරි. ඊට පස්සේ ඒ ගිනි වර්ග දැනගත්ත අපි ගින්න කොහොමද නිවාරණය කරන්නේ කියන කාරණාව දැනගන්න ඕනේ. ගිනි නිවාරණය කියලා කියන්නේ ගින්න නිවනවා. ගින්න නිවන්නේ කොහොමද? ගින්න නිවන්න අපි කතා කරා අර ඉස්සර කතා කරපු ගිනි ත්‍රිකෝණයට අයත් ප්‍රධාන සංඝටක තුන අපිට අයින් කරන්න පුළුවන් නම් එකක් හෝ කිහිපයක්. එකක් අයින් කරත් ඇති. කිහිපයක්ම අයින් කරන්න පුළුවන් නම් පුළුවන් ඉක්මනට ගින්න නිවෙනවා. හරි? එහෙනම් ඒ ක්‍රම තුනට සමෝදරින් ක්‍රමය, කූලින් ක්‍රමය, ස්ටාවින් ක්‍රමය ආදී විදිහට මම ඔයාලට පැහැදිලි කළා. ඊට පස්සේ ඒ ගිනි නිවීම සඳහා මම අර ඉස්සර කිව්වා වගේ ටයිප් එක අනුව ඒකට පාවිච්චි කරන්න පුළුවන් ගිනි නිවීමේ උපාංගය වෙනස් වෙනවා. ඒ සඳහා රතු පාටින් වතුර පාවිච්චි කරන්න පුළුවන් සමහර තැන් වලට හැම එකටම දාන්න බෑ. හරිද? ඊට පස්සේ ක්‍රීම් පාටට තියෙනවා ෆර්ම් එහෙම නැත්නම් අපි කියන පේන ගිනි නිවනේ. ඒ වගේම නිල් පාටට තියෙනවා වීර්ය රසායනික කුඩු. ඊට පස්සේ කළු පාටට තියෙනවා කාබන් ඩයොක්සයිඩ්. මේ ආදී ඕන එකක් භාවිතා කරලා අපිට ගිනි නිවීම සිදු කරන්න පුළුවන්. ඒ ගිනි නිවීම සඳහා භාවිතා කරන උපකරණ ප්‍රධාන ආකාර දෙකකට වර්ගීකරණය වෙනවා. එකක් තමයි ප්‍රාථමික ගිනි නිවන උපකරණ. දෙවෙනි එක තමයි ද්විතීක ගිනි නිවන උපකරණ. ප්‍රාථමික ගිනි නිවනේ යටතට තමයි අර කියන ජල ගිනි නිවනේ, පෙන ගිනි නිවනේ, කාබන් ඩයොක්සයිඩ් ගිනි නිවනේ, වීර්ය රසායනික කුඩු ගිනි නිවනේ, වැලි පිරවුම් ඒ වගේ ඕන දෙයක් අපි ගන්න. මේ විදිහට අපිට ඒවා හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම ද්විතීක ගිනි නිවීම කියලා කියන්නේ ඔය ගිනි නිවීමේ රත භාවිතා කරමින් ගිනි නිවනවා. ඒවට අපි කියනවා ද්විතීක ගිනි නිවීම. වැඩ පරිශ්‍රයකදී ගින්නක් අපි දැක්කොත් අපි මොකද කරන්නේ? මම අර කලින් කිව්වා වගේ වහාම ක්‍රියාත්මක වෙන්න. එහෙම වහාම ක්‍රියාත්මක වෙනකොට අපි දන්නේ නැත්නම් ඒ පිළිබඳව ඇත්තටම පෙර පුහුණු වීමක් ගොඩක් වෙලාවට වැඩබිම් පරිසරයේදී ලැබෙනවා. මේ පාඩමේදී තරමක් දුරට හෝ යම් වැටහීමක් අවබෝධයක් ඒක තුළ ලැබෙනවා. ප්‍රායෝගික අවස්ථාවක් උදා වෙන අවස්ථා ගොඩක් අඩු වුණා. එතකොට ගිනි නිවන උපකරණයක් කියන එක අර කලින් කියපු ගිනි නිවීම උපකරණ ගොඩක් තියෙනවා. ප්‍රාථමික ගිනි නිවන ඒවා භාවිතා කරන්නේ කොහොමද කියන කාරණාව දැනගන්න. ගිනි නිවන උපකරණය මේකේ තියෙනවා මේ වගේ සිලින්ඩරයක්. මේකේ සම්පීඩනය කරපු අර කියපු කෙමිකල් වර්ගද, වතුරද, කාබන් ඩයොක්සයිඩ්ද, පෙනද ඒ ආදී මොන හරි දෙයක් තමයි මේක ඇතුලේ තියෙන්නේ. මේකේ තියෙනවා මෙතන මේ පින් එකක්. මෙතන තියෙනවා හැන්ඩල් එකක්. ඒ වගේම මෙතන හෝස් එකක් තියෙනවා. හෝස් එක කෙරවලේ පොඩි කොනික් හැඩයක් තියෙනවා. එතකොට මේක වැඩ කරන්න අපි පාවිච්චි කරන ක්‍රමයට කියනවා පාස්. පාස් කියන්නේ ඉස්සරහාම ෆුල් කරන්න ඕනේ. මෙන්න මේකේ තියෙන අර
කොක්කක් වය තිබ්බ එක ගලවලා අයින් කරන්න. එහෙම නැතුව මේකේ මේ හැන්ඩල් වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ අපි ඒම් කරන්න ඕනේ. ගින්නේ ගිනි මූලය කියන තැන තියෙනවා. ගිනි මූලයට අපි ඒම් කරන්න ඕනේ. මෙන්න මේකේ අර ෆ්ලෙක්සිබල් හෝස් එකක් තියෙන්නේ හෝස් එකත් එක්ක. ඊට පස්සේ අපි ස්ක්‍රීන් ගන්නවා. ඒ කියන්නේ තද කරනවා. හරිද? තද කරලා බලන්න ඉන්න එකම තැනකට වදින්න කියලා ඒක අපි දෙපැත්තට ස්වැප් කරනවා. දෝලණය කරනවා. එහෙම තමයි අපි සාමාන්‍යයෙන් ගිනි නිවීමේ උපකරණයක් භාවිතා කරන්නේ. ඒ ක්‍රමයට අපි කෙටියෙන් කියනවා පාස් ක්‍රමය කියලා. හරි? ඉතින් ඕවා ගැන දැනගෙන ඉන්න. ඊට පස්සේ ගිනි නිවීමේ උපකරණයක් ස්ථානගත කරනකොට අපි සැලකිලිමත් යුතු කරුණු මොනවද? ඒ වගේම හදිසි අනතුරක් මේ කාරණා ටිකත් දැනගෙන ඉන්න ඒක මම කියලා දීලා තියෙනවා. ඊට පස්සේ තමයි මම කතා කරලා තියෙන්නේ හදිසි අනතුරු ගැන. හදිසි අනතුරු අපිට සිදුවන විදිය අපිට පාලනය කරන්න බෑ. අපි නොසිතන වෙලාවක නොපතන වෙලාවක තමයි හරි. හදිසි අනතුරක් ගැන මම කතා කර හිටියේ. සෝරි පොඩි විනාඩියක් මෙයා වුණා. මේ හදිසි අනතුරක් කියලා කියන්නේ අපි හිතන්නේ නැති වෙලාවක, නොසිතූ වෙලාවක. හරිද? නොසිතූ වෙලාවකට තමයි අපිට මේ හදිසි අනතුරු කියනවා වෙන්නේ. කියලා වෙන්නේ නැහැ. එතකොට නොසිතූ වෙලාවක මේ සිදුවන හදිසි අනතුරු පුද්ගලයෙකුට වෙන්න පුළුවන්. ද්‍රව්‍ය වලට වෙන්න පුළුවන්. උපකරණයට වෙන්න පුළුවන්. ආයතනයට වෙන්න පුළුවන්. මේ ඕන තැනකට වෙන්න පුළුවන්. හරි. ඉතින් ඒ ආදී විදිහට හදිසි අනතුරු පිළිබඳව මම හැඳින්වීමක් නිර්වචනයක් ඔයාලට පැහැදිලි කරලා ඇති. ඊට පස්සේ හදිසි අනතුරු යටතේ මේ විදිහට නිර්වචනයක් මම පැහැදිලි කරා. තවදුරටත් පොඩි විස්තර ගොඩක් මම ඔයාලට හදිසි අනතුරු පිළිබඳව කතා කරා. ඊට පස්සේ හදිසි අනතුරු ඇතිවීමට බලපෑ හැකි පුද්ගල ක්‍රියාකාරකම්, හදිසි අනතුරු ඇතිවීම බලපෑ හැකි ආරක්ෂක රහිතයන් ක්‍රියාකාරකම් කිරීමේදී අනතුරුදායක තත්ත්වයන්ට බලපෑ හැකි හේතු ඔය ආදී විදිහට කතා කරලා අවසානයේ හදිසි අනතුරු වර්ග වලට ආවා. හදිසි අනතුරු තියෙන ප්‍රධාන ආකාර හතරක් කියලා මම කිව්වා. මේ එක වර්ගීකරණයක් අපි විශේෂයෙන් මේ වගේ කතා කරොත් ස්වභාවික අනතුරු තියෙනවා හදිසි අනතුරු. විදුලි අනතුරු තියෙනවා හදිසි අනතුරු, යන්ත්‍ර අනතුරු තියෙනවා හදිසි අනතුරු විදියට සහ කාර්මික නොසැලකිල්ල තියෙනවා. ඊට පස්සේ ස්වභාවික අනතුරු මොනවද කියලා ගත්තොත් ස්වභාවික අනතුරු ප්‍රධාන ආකාරයෙන් අපිට මේ නීතිල තියෙනවා නෙමෙයි, තව මීට අමතරව ගොඩක් කතා කරන්න පුළුවන්. ගම් අතුරු, නායයන්, සුලි සුලං, කඳු නාය යනවා නේද? ඊට පස්සේ භූචලන නැති වෙනවා. ඒවා අපි කියන්නේ දන්නෙත් නැහැ, අපි කරන්න දන්නෙත් නැහැ, කොයි වෙලාවෙ දෙන්නේ කියලා දන්නෙත් නැහැ, මොනවත් නැහැ. ස්වභාවිකව වෙන අනතුරු. හරිද? සුනාමි එනවා, අකුණු ගහනවා. ඉතින් මොකද කියන්න බෑ අපිට. මේ ස්වභාවික අනතුරු ගොඩක් තියෙනවා. ඊට පස්සේ විදුලි අනතුරු. මේ විදුලි අනතුරු ගැන නම් චුට්ටක් වෙනම කතා කරනවා. විදුලි අනතුරු කියපුවාම විදුලි අනතුරු ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. ඒ තමයි විදුලි සැර වැදීම සහ විදුලි ගිනි ඇතිවීම. විදුලි සැර වදිනවා කියන්නේ පරිවාරක තිබ්බොත් එහෙම අපි ඒක අල්ලුවොත් ගොඩක් වෙලාවට ගිනි වදින්න පුළුවන්. ඔය ආදී විදියට විවෘත සන්නායක තිබ්බොත් අපිට ගිනි වදින්න පුළුවන්. තෙතමනේ වැඩ කරොත් අපිට ගිනි වදින්න මේ විදුලි සැර වදින්න පුළුවන්. එතකොට මේ විදුලි අනතුරු වල තියෙන විදුලි සැර වැදීම. විදුලි ගිනි ඇතිවීම කියන එක අපි විදුලි පුළිඟු පිටවීමේදී, අකුණු වැදීමේදී, කාර්මික අත්පත් වීමේදී ආදී විදියට
කතා කරා. ඒක මම පොඩක් විස්තර කරලා ඔයාලට කතා කරා විදුලි අනතුරු කියන්නේ. විනාඩි යම් යම් දෝෂ තත්ත්වයන් නිසා විදුලිය කාන්දු වී විවිධ ආපදා ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ මම කතා කරා විදුලි සැර වැදීම වෙන්න පුළුවන් ක්‍රම දෙකක්. ඍජුව සම්බන්ධ වීමෙන් විදුලි සැර වැදින්න පුළුවන්. ඒ වගේම අනියම් ආකාරයෙන් විදුලි සැර වැදින්න පුළුවන්. ඍජුවම වදිනවා කියලා කියන්නේ ලයිව් නිව්ට්‍රල් එකත් එක්ක අපි කෙලින්ම සම්බන්ධ වෙන උපකරණයට සැපයීමට. එහෙම නැත්නම් අපි උපකරණයක් හරහා අපිට කාන්දු වෙලා කම්පියුටරෙන් අපිට කරන්ට් එක වැදින්නේ පොඩ්ඩක්. ඒවා. ඒ වගේ අපි අනියම් ආකාරයෙන් සම්බන්ධ වී විදුලි සැර වැදීම විදිහට තමයි දකින්නේ. තාමට විනාඩියක් දෙන්න. හරි ලැප් එකේ මේ පවර් ඔෆ් වෙන්න ගියා. very sorry. මේ පවර් කෝඩ් එකක් හින්දා ගේන්න ගියා. ඒකයි පොඩක් පරක් වුණා. ඊට පස්සේ විදුලි සැර වැදීම ගැන මම කතා කරලා හිටියේ. විදුලි සැර වැදීම ආකාර දෙකකට කතා කරන්න පුළුවන්. ඒවා ගැන මම ඔයාලට පැහැදිලි කරා. ඍජුවම වදින්න පුළුවන් විදුලි සැර, ඒ වගේම අනියමාර්ථයෙන් වදින්න පුළුවන්. ඒ වගේ විදුලි සැර වැදීම අනතුරුදායක වීමට බලපාන ප්‍රධාන හේතු තුනක් කතා කරනවා. ගමන් මාර්ගයේ තියෙන ප්‍රතිරෝධය, ධාරාවේ ප්‍රමාණය, සම්බන්ධ වෙලා තියෙන කාල සීමාව. ඒ වගේම ශරීරය තුලින් ගලාගෙන යන ධාරාව අනුව මේවා සමහරලාට ප්‍රශ්න විදියට ඇවිල්ලා තියෙනවා. අපිට කොහොමද ලැබෙන ප්‍රතිචාරය? ඇම්පියරයක් යන්න ඕනේ නැහැ. ඇම්පියර් 0.1ක් ගියත් මරණයෙන් සමානට කෙලවර වෙන්න ඉඩ තියෙනවා. විදුලි සැර වැදීම එච්චර අනතුරුදායකයි. එතකොට ඒ ගැන අපි ගොඩක් කාර්මික ශාස්ත්‍රයේදී විදුලියත් එක්ක වැඩ කිරීමේදී පරිස්සම් වෙන්න ඕනේ. විදුලි සැර ඇති ප්‍රබලතාවය අනුව වෙන්න පුළුවන් හානි ගැන කතා කරා. ඊට පස්සේ විදුලි කාන්දු වීම නිසා අනතුරු වළක්වා ගැනීමට ගත හැකි ආරක්ෂිත ක්‍රියාමාර්ග ගැන කතා කරා. ඊට පස්සේ විදුලි කාන්දු වීම නිසා සිදුවන අනතුරු වළක්වා ගැනීමට ගත හැකි ආරක්ෂිත ක්‍රියාමාර්ග. ඊළඟට ආපහු අලුත් අනතුරු වර්ගයක් යන්ත්‍ර අනතුරු වලට ආව හදිසි අනතුරු. යන්ත්‍ර අනතුරු ගැනත් මම කතා කරා හිටියේ. එතනින්ද නතර කරේ පුතාලා? තව ඉස්සරහට ගියාද? යන්ත්‍ර අනතුරු වලින් ඉස්සරහට තව ගියා නේද මම? ඊට පස්සේ පුතාලා යන්ත්‍ර අනතුරු හරියෙන්ද මම නතර කරේ නැත්නම් එතනින් ඉස්සරහට තව ගියාද? අපි ගමන්නේ යන්ත්‍ර අනතුරු වලින් දැන් ගියමු කතා කරමු නේද? හරි. බලශක්තිය ආයුධ උපකරණ භාවිතයේදී වැඩි අවධානයක් හා ප්‍රවේශම් වීමක් ගැන සිහි තබා ගත යුතුයි.
යන්ත්‍ර අනතුරු අවම කිරීමට නම් යන්ත්‍ර අනතුරු කියලා කියන්නේ ඇත්තටම අපි කර්මාන්ත ශාස්ත්‍රයේ වැඩ කරනකොට නිකන් ඔළුවයි අතයි කඳයි අරගෙන ගිහිල්ලා වැඩ කරන්නේ නැහැ. ඒකේ ගොඩක් දුරට යන්ත්‍ර සූත්‍රات එක්ක තමයි කර්මාන්ත ශාස්ත්‍රයේදී අපි වැඩ කරන්න තියෙන්නේ. එතකොට මේ යන්ත්‍ර සූත්‍ර වගේම සමාහයට අත්ආයුධ පාවිච්චි වෙන්න පුළුවන්. ඒ ආයුධ උපකරණවල එහෙම නැත්නම් බල ශක්තියෙන් ක්‍රියා කරන බලවේග ආයුධ උපකරණවල අනිවාර්යයෙන්ම අනතුරක් තියෙන හැකියාව ගොඩක් වැඩි. අපි උදාහරණයක් විදිහට අත්ආයුධයක් විදිහට පොරව ගත්තා, පිහිය ගත්තා, මේසන් හැන්ද ගත්තා. අනතුරක් තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි ඩ්‍රිල් එකක් ගත්තා, ලේත් යන්ත්‍රයක් ගත්තා. හරිද? ග්‍රයින්ඩරයක් ගත්තා. අනතුරක් තියෙන්න පුළුවන්. එතකොට යන්ත්‍ර අනතුරු කියලා කියන්නේ මේ වගේ. එහෙම අනතුරු වෙන්න තියෙන අවස්ථා ගොඩක් වැඩි. යන්ත්‍ර අනතුරු අවම කිරීමට නම් මෙන්න මේ වගේ තත්ත්වයක් අපේ කර්මාන්ත වැඩ පරිසරයේ තියෙනවා. ප්‍රමාණවත් ආලෝක තත්ත්වයක් තියෙනවා. ආයුධ උපකරණ භාවිත ක්‍රම පිළිබඳව පූර්ණ දැනුවත් කිරීමක් ලබා දීලා තියෙනවා. ආරක්ෂිත විදුලි උපකරණ හරහා විදුලි ජවය ලබා දීමක් වෙන්න ඕනේ. පුද්ගල ආරක්ෂිත උපකරණ අනිවාර්යෙන් භාවිතා කරන්න ඕනේ. නිසි කාලට නඩත්තු කිරීම සිදු වෙන්න ඕනේ. නිවාරණය වී භ්‍රමණය වෙන කොටස් යන්ත්‍රයන්ට ක්‍රියාකාරකම් වලට බාධා නොවනසේ ආවරණය කරලා තියෙනවා. ඒ කියන්නේ මෝටරයක් වගේ එකක් නම් ඒකේ ෆෑන් එකක් තියෙනවා ගොඩක් වෙලාවට කරගෙන. ඒ ෆෑන් එක වගේ එක සමහර වෙලාවට කාලයක් යනකොට ඒකේ කේසින්නේ ගැලවෙනවා. දැන් ওই වතුර මෝටරේ වගේ අපි මොකද කරන්නේ ඒත් දුවනවා. ඒවා හරි අනාරක්ෂිතයි. බැරි වෙලාවත් ඒ ෆෑන් එක ගලවිලාවත් මෙතන ඉන්න කෙනෙකුට අනතුරක්. ඒ හින්දා අනිවාර්යයෙන්ම අපි ඒවා ආවරණය කරන්න ඕනේ. ඉතින් යන්ත්‍ර අනතුරු අවම කිරීමට මෙන්න මේ වගේ ක්‍රියාමාර්ග ගන්න. යන්ත්‍ර හා ආයුධ භාවිතයේදී ඇතිවිය හැකි අවදානම් තත්ත්ව අවම කරගන්න මොනවද කරන්නේ? කරන්නට යන කාර්ය කුමක්ද කියන ඉස්සරහාම අපි අවබෝධ කරගන්න ඕනේ. දැන් අපි හිතමුකෝ අපි යන්නේ සිදුරක් විදින්න කියලා. අපි සිදුරක් විදින්න යනවා නම් අපි ඒකට යකඩින්නක් පාවිච්චි කළා හරියන්නේ නැහැ නේද? අපි ඒකට කියතක් භාවිතා කළා හරියන්නේ නැහැ. අපි ඒකට වෙනත් ලේත් යන්ත්‍රය සමාන වෙලාවට භාවිතා කරලා හරියන්නේ නැති වෙන්න පුළුවන් ඒ තියෙන ස්ථානයක්. එතකොට ඒකට අදාළ ඩ්‍රිල් එකක් නම් ඩ්‍රිල් එකක්. හැමර් එකක් නම් හැමර් එකක්. ඒ වගේම ගිරිටි වගේ මැෂින් එකක් නම් ඒවා එක. ඒ අදාළ කාර්ය අනුව අපි හිතන්න ඕනේ. එහෙම නැත්නම් අල්ලිස් කටුවක් අය ගන්න ඒක. මොකද්ද පාවිච්චි කරන්නේ? මොකද්ද මේ කරන්න යන වැඩේ? කාර්ය පිළිබඳව හරියට අවබෝධ කරගන්න. ඊට පස්සේ ඇතිවියගේ ආපදා මොනවද කියලා අපි කල්තියක් හිතන්න ඕනේ ටිකක්. වැඩ කරනකොට. මෙන්න මේ දේවල් වෙන්න පුළුවන්. ඒවා නොවන විදියට අපි වග බලා ගන්න. ආරක්ෂා වියගේ උපාය මාර්ග තිබේද එසා බලන්න ඕනේ. වැඩ කරනකොට අපි දැනගන්න ඕනේ ආරක්ෂිත උපාය මාර්ග මොනවා හරි මේකට ක්‍රියාත්මක කරන්න අපිට තියනවාද? තියනවා නම් ඒ උපාය මාර්ග ක්‍රියාත්මක කළ යුතුමයි. ඒ වගේම ආරක්ෂක පූර්වෝපායන් අනුගමනය කරන්න ඕනේ. ආරක්ෂක පූර්වෝපායන් විදියට මොනවද අපි කිව්වේ? නිවැරදි වායු කෝඩ් එකකින් මේක සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ. ඒත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ. අපි මේවට අත්ආවරණ දාන අත්ආවරණ, හිස්සාවරණ දාන හිස්සාවරණ, සේෆ්ටි සූස් දානවා නම් ඒවා, විදුලියත් එක්ක වැඩ කරනවා නම් ඒවා. ඒ ආදී විදියට අපි ආරක්ෂිත පූර්වෝපායන් වලින් පවා අනුගමනය කරලා තියෙනවා. එහෙම කරොත් අපිට යන්ත්‍ර ආයුධ භාවිතයේ සිදුවන අනතුරු අවම කරන්න පුළුවන්. ඊට පස්සේ මම හතරවෙනි හදිසි අනතුරු විදියට කතා කරලා ඇත්තේ කාර්මික නොසැලකිලි. කාර්මික නොසැලකිල්ලත් ගොඩක් වෙලාවට අර අනතුරු යන්ත්‍ර අනතුරුත් එක්කම වගේ යනවා. නමුත් ඊට වඩා මේකේ පොඩ්ඩක් වෙනස් ස්වරූපයක් තියෙනවා. ඒ තමයි ආයුධ උපකරණ භාවිතයේදී සිදුවිය හැකි යන අනතුරු වළක්වා ගැනීමේ කාර්ය කිරීමේදී ආයුධ උපකරණ නිසා අනතුරු සිදුවීමේ හැකියාවක් ඇත. මොනවද වෙන්න පුළුවන් අනතුරු වෙන්න පුළුවන් අවස්ථා අපේක්ෂාකාරී වෙනවා. අපේක්ෂාකාරී වෙනවා කියලා කියන්නේ කාර්මික නොසැලකිල්ල. අවබෝධයක් නැහැ කියලා කියන්නේ යම් උපකරණයක් භාවිතා කරන්න ඒක කාර්මික නොසැලකිල්ල. අපි මොකක් හරි වැඩක් කරන්න ඉක්මන් වෙනවා කියන්නේ කාර්මික නොසැලකිල්ල. ඒ ආදී විදියට දෝෂසහිත ආයුධ උපකරණ භාවිතයට ගන්නවා, උපකරණ හා යන්ත්‍රවල දෝෂ තිබේද පරීක්ෂා නොකර වැඩ කරනවා, නිසි කාලට නඩත්තු නොකර වැඩ කරනවා, නිවැරදි ඉරියව්වල පිහිටියා ආයුධ උපකරණ යන්ත්‍ර භාවිතා සිදු නොකරනවා, ආරක්ෂක පූර්වෝපායන් අනුගමනය නොකරනවා, ආයුධ හා කාර්ය පරිසරය පිරිසිදුව තියාගන්නේ නැහැ. මෙන්න මේ සියල්ලම ඇත්තටම යන්ත්‍ර අනතුරු නෙමෙයි. මේවා කාර්මික නොසැලකිලි. ඒවත් හදිසි අනතුරු ගන්නට තමයි වැටෙන්නේ. පුතේ මේ ලින්ක් එක මෙතනින් කට් වෙනවා. ආපහු නැවත මේ ලින්ක් එක භාවිතා කරලා ඔයාලා සම්බන්ධ වෙන්න. හරි?